ආයිබෝවන් අපි සුළු කිරීම පාඩම් මාලාවේ දෙවන කොටසටයි දැන් පැමිණ සිටින්නේ. අද අපි දර්ශක ලඝු සම්බන්ධව මූලික කරුණු ටික අපි ඉගෙන ගන්නවා. සංඛ්‍යාන විද්‍යාවේ විවිධ අවස්ථාවල මෙන්න මේ දැනුම පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඔබ මේ හොඳින් ප්‍රගුණ කර සංඛ්‍යාන විද්‍යාවේ තිබෙන ගැටලු පහසුවෙන් විසඳ ගැනීමට අවබෝධයක් ගනු ඇතැයි මා විශ්වාස කරනවා. ඉතින් බලමු මුලින්ම මොනවද ඒ සඳහා තියෙන මූලික කාරණා කියලා. අපි මූලික වශයෙන්ම අපිට ඒ සඳහා තියෙනවා දර්ශක සම්බන්ධව මූලික කරුණු මාලාවක්. දර්ශක සම්බන්ධ මූලික කරුණු කීපයක් තියෙනවා. බලමු මොනවාද මේ මූලික කරුණු කියන එක. අපි මුලින්ම අපි දර්ශක පාඩමට අදාළව කරුණු ඉගෙන ගනිමු. අපි ගත්තොත් මේ දර්ශක සම්බන්ධව කිසියම් සංඛ්‍යාවක් මෙහිම තියෙනකොට අපි පූර්ණ සංඛ්‍යාවක් වශයෙන් සැලකනවා. මෙවැනි මේකට අපි කියනවා පහේ දෙවෙනි බලය කියලා අපි කියනවා. එහෙම නැත්නම් මේකට අපි දර්ශකය කියනවා නැත්නම් මාත්‍රය කියනවා. දර්ශකය එහෙම නැත්නම් අපි කියන මාත්‍රය කියලා. මේකට අපි කියනවා පාදය කියලා. මේ සම්පූර්ණ මේ වටිනාකමට අපි කියනවා බලය කියලා. බලය කියලා කියනවා. එතකොට මේකේ අර්ථය එන්නේ ඔයාට පහේ දෙක කියලා කියන්නේ 25යි. ඒ කියන්නේ 5 ගුණ කිරීම 5. 5 ගුණ කිරීම 5. එතකොට අපිට සාමාන්‍යයෙන් ගත්තම තව අපි ගත්තොත් එහෙම 3/4. පාදය 3 මාත්‍රය නැත්නම් දර්ශකය 4 මේකේ සමස්තය සැලකුවම ඒකට කියන්නේ බලය. මේක එනවා 3 ගුණ කිරීම 3 ගුණ කිරීම 3 ගුණ කිරීම 3. අපිට එනවා 3 වරක් 3 9 9 වරක් 3 27 27 වරක් 3 81. ඔය තමයි මෙන්න මේකේ ගැටලුවේ මෙන්න මේ අගයන් වල ගුණිතය. හදා ලැබෙන අපිට අගය. එතකොට මේ දර්ශක සම්බන්ධව මූලික කරුණු මාලාවක් තියෙනවා. මේ කරුණු මාලාවේ පළවෙනි කරුණ වශයෙන් අපිට ගන්න පුළුවන් පාදයේ සමාන දර්ශක ගුණ කිරීම. පාදයේ සමාන දර්ශක ගුණ කිරීම. පාදයේ සමාන දර්ශක ගුණ කරොත් ඒ කියන්නේ 2 3 2 2 2 මෙන්න මේ දර්ශක එකතු වෙනවා. 3 දාන මෙතන එක තියෙනවා. 1 දාන 2. උත්තරේ 3 1 4 4 2 2 6. ඔක සුළු කරලා එන අගේ මේ විදිහට සුළු කරලා අගේ ගන්න පුළුවන්. 2 පාදය සමාන දර්ශක බෙදීම. ඒ කියන්නේ 5/4 බෙදීම 5/3. උත්තරේ එනවා 5/4 ඍණ 3. ඒ කියන්නේ පාදයේ සමාන දර්ශක
බෙදනකොට ඒ දර්ශක අඩු වෙනවා. ඊළඟට විශේෂ අවස්ථා තියෙනවා ඍණ දර්ශක කියන්නේ ඕනෑම පාදයක දර්ශකයේ ශුන්‍ය වෙන අවස්ථාව. ඕනෑම පාදයක දර්ශකය ශුන්‍ය වීම. තෙන්දී මේ විශේෂිත අවස්ථාවක් එක දර්ශකයේ ශුන්‍ය වෙනවා. 4 බිංදුව x වල බිංදුව 8යි p වල බිංදුව මේ හැම අවස්ථාවෙම පිළිතුර එකයි. ඕනෑම අවස්ථාවක දර්ශකයේ අගය බිංදුව නම් පිළිතුර එකයි. ඒකෝට දර්ශකවල තියෙන සුවිශේෂම කරුණු තුනක් තමයි මම ඔය දැක්කුවේ. මොකද්ද? පළවෙනි කරුණ පාද සමාන දර්ශක ගුණ කරනකොට ඒ දර්ශක එකතු වෙනවා. පාදයේ සමාන දර්ශක බෙදීමේදී දර්ශක අඩු වෙනවා. ඕනෑම පාදයක දර්ශකයේ ශුන්‍ය අගය එක වෙනවා. මෙතන 4 වෙනි එක. කිසියම් පාදයක දර්ශකයේ ඍණ උදාහරණයක් ගත්තොත් 4 ඍණ 2. මේකෙදි පිළිතුර වෙන්නේ මේති යට තියෙන්නේ හරය උඩ තියෙන්නේ ලවය. ලවය එහෙමයි තියෙන්නේ. ලවය හරි මාරු වෙලා දර්ශකයේ දන වෙනවා. හරය උඩට යනවා එකයි මේක පල්ලෙහාට එනවා. හැබැයි දර්ශකයේ මාරු වෙලා. ඕක සුළු කරලාම හරි 4 2 16න් එකයි. දැන් අපි ගත්තොත් මෙහිම 3යි x ඍණ 2 මේ තුනේ ඉලක්කමට මේ ඍණ 2යි තියෙන්නේ. 3 ගුණ කිරීම යට තියෙන හරය උඩට යනවා. මෙයා පහළට එනවා. උත්තරයට එනවා. 3 බෙදීම x වර්ගය. මෙන්න මේ අවස්ථාව බලන්න. 2 බෙදීම 5 ඍණ 1. ඉතින් මේකෙදිත් වෙන්නේ මේ උඩ හරය ළමේ මාරු වෙනවා. 5 බෙදීම 2 ධනෙ. මොන විදියට උත්තරේ එනවා. ඒ කියන්නේ මොකද්ද? කිසියම් පාදයක දර්ශකයේ ඍණ වුණාම ඉන්න මේ විදියට තමයි හැසිරෙන්නේ. පස්වෙනි අවස්ථාවේදී කියන්නේ බලයක බලයක් යෙදෙන විට. අපි මේ දර්ශකයට අපි බලය කියලා කියනවා. 4 ඍණ දෙවෙනි බලය එහෙම කියනවා. බලයක බලයක් කියන්නේ මෙහිම. 3 ඍණ 2 මෙතන ඍණ 1 යෙදෙනවා. එතකොට මේකේ පිළිතුරු ලබා ගන්නේ මෙන්න මේ බල දෙක ගුණ කරලා. ඒ කියන්නේ දර්ශක දෙක ගුණ කරනවා. ඍණ 2 ගුණ කිරීම ඍණ 1. උත්තරේ 3 2. ඒක සුළු කළෙන උත්තරේ. දෙවරක් එක 2යි ඍණ දාන්න. එතකොට බලයක බලයක් මේ විදියට ආවම මේ බලය එලෙස සුළු කරන්න පුළුවන්. එතකොට අපිට මෙන්න මේ කාරණා පහ ගැටළු විසඳීමට ඉතාම අවශ්‍යයි. ගැටළු විසඳීමට මේ කාරණා පහ අවශ්‍යයි. මේ කාරණා පහේදී ගැටළු විසඳීම තුළ කුමන හෝ කාරණා එකක් හෝ දෙකක් අන්තර්ගත වෙනවා. එහෙනම් අපි බලමු මොනවාද මේ කාරණා පහ සම්බන්ධව කොහොමද ගැටළු ඔයාලට විභාගවලදී සංඛ්‍යාන විශේෂයෙන්ම සංඛ්‍යාන විද්‍යාවේදී මේ දැනුම යෙදෙන අවස්ථා එමට තියෙනවා. අපි චුට්ටක් මේ කාරණා පහ සම්බන්ධ වෙන විදිහට ගැටළු කීපයක් හොයා බලමු. බලමු මෙහෙම. පළවෙනි ගැටලුව මෙන්න මෙහෙම එකක් ඔයාලට ආවොත් කොහොමද ඒකට මුහුණ දෙන්නේ?
අපි නිකන් සුළු අපිට පුරුදු වීම සඳහා 3a ඍණ 2 b a5 b 3 මෙතනදී ඔයා කළ යුතු වන්නේ මේ ඉලක්කම් දෙක විශේෂයෙන් පූර්ණ සංඛ්‍යාදී ගුණ කරනවා 6. ඊළඟට ඒ පදවල මේවා එකතු වෙනවා 2 ඍණ ධන ඍණ 2 ධන 5 b වල 1 ධන 3 6යි මෙතන සුළු වුණා මෙයාට මෙයා කැපිලා ගිහිල්ලා ඒ වල 5 එනවා මෙතන සුළු වුණාම 1යි 3යි 4යි b වල 4 එනවා මොනම 8 එනවා 2 ඔයාට එනවා 2යි p 3 q ගුණ කිරීම 3යි p ඍණ 1 q ඍණ 1 ගුණ කිරීම 4යි pq බෙදීම 12යි p ඍණ 2 q කියලා එනවා. නම් ප්‍රථමයෙන්ම මේ පූර්ණ සංඛ්‍යා සලකන දෙවරක් 3 6යි 6 වරක් 4 24යි. ඒ පද ඉවරයි. ඊපස්සේ බෙදීම 12. පද වශයෙන් වට p පදේ තියෙන p පදේ අරගෙන මේ දර්ශක එකතු වෙන්න ඕන. 3 ධන ඍණ 1 ධන 1 මෙන්න මෙයා අඩු වෙන්න ඕන. අඩු කිරීම ඍණ 2. ගුණ කිරීම q පදවල. මෙතන 1යි. 1 ධන ඍණ 1 මෙතනත් 1යි. ධන 1 මේ q පදේ අඩු වෙනවා. ඍණ 1. මේ එක බෙදීම නිසා අඩු වෙනවා. බෙදීමේදී මේ ඍණ දෙකත් අඩු වෙනවා. දැන් මේක සුළු කරාම 24 12න් බෙදුවම 2යි. p වල සුළු කරන පහසුවෙන් සුළු කරන්න පුළුවන් බලමු. 3න් එකක් අඩු වෙනවා මෙතන 2යි 2යි 1යි 3යි. ඍණයි ධන 2 නිසා එතන දෙකක් එනවා 3යි 2යි 5යි. නැවත බලන්න. ධනයි ඍණයි ඍණ 1යි 3න් එකක් 2යි ඒ 2යි 1යි 3යි. ඍණයි ධන 2යි 5යි. q වල මේ ධන 1යි ධනයි ඍණයි ඍණ 1යි කපලා ගිහිල්ලා මේ ධන 1 ඍණ 1යි කපලා ගිහිල්ලා q වල බිඳුව වෙනවා. එහෙනම් අපි දන්නවා මෙන්න මේ අවස්ථාව ඕනෑම දර්ශකයේ බිඳුව නම් එකනේ උත්තරේ 2යි p 5යි. අපිට නොවැනි අවස්ථාවක් සිද්ධ වෙනවා. ඉතින් අපි සාමාන්‍ය මෙන්න මෙහිම අවස්ථාවක් වලට ආවොත් 10 ගුණ කිරීම 0.2 3 ගුණ කිරීම 0.2 ඍණ 1 උත්තරාට සුද්ධ වෙනවා 10 ගුණ කිරීම පාද සමානයි 0.2 3න් එකක් 2යි. එතකොට 10 ගුණ කිරීම දෙක දෙපාරක් වැඩි කරාම 4යි දශම ස්ථාන 0.2 වැඩි කිරීම 0.2 නේ 4යි දශම ස්ථාන දෙකක් තියෙනවා 1යි 2යි ඔන්න එන්නේ 0.04යි අර සුළු කරාම 10න් ගුණ කරාම 0.4යි මේ විදිහේ අවස්ථාවලට මේ අවස්ථා සංඛ්‍යාන විද්‍යාවේ ලැබෙනවා. අපි ඊළඟට අරගත්තොත් එහෙම මෙහෙම. අපි ගත්තොත් එහෙම 3x ඍණ 4 x ඍණ 2 x මේක 3 දර්ශකයේ එකතු වෙනවා x ඍණ 4 ඍණ 2 ඍණ 1 මම සුළු කළාම ගත්තා. ඍණ 4 එකතු කිරීම ඍණ 2 කියන්නේ ඍණ 2 නේ. මේක සුළු කරාම 3 x වල ඍණ ඔක ධන දර්ශක කළ ලියත හැකි 3 ගුණ කිරීම 1 8 x 7. එහෙනම් 3 බෙදීම x 7.
ඔය විදිහට ලියන්න පුළුවන්. දැන් මේ ගණන් අතර මේ සුළු කිරීම දැනුම අපිට පාවිච්චි වෙනවා විවිධ සංකල්පවලදී. සම්භාවිතා ව්‍යාප්තිවලදී ස්ථිර වශයෙන්ම මේවා පාවිච්චි වෙනවා. එහෙමනම් කියන්නේ මේ මෙලෙසම නෙමෙයි මේ ඔබ ලබා ගන්නා දැනුම යෙදෙනවා. අපි පස්වෙනි ගානට යමු. පස්වෙනි ගාන තියෙන මෙහෙම බලයක බලයක් විදියට. පහේ x න 2 මෙතන 2 ගුණ කිරීම. හරි. a ඍණ 1 b ධන 2 ගුණ කිරීම ඍණ 1 මොම තියෙනවා. එතකොට මෙතන පුතේ අපි අරගන්නකොට බලයක බලයක්. පහේ මෙතන මුකුත් නැත්නම් 1 1 වරක් 2 2යි. මෙතන x වල දෙවරක් 2 4යි ඍණ 4යි. මෙතන a වල 1 වරක් 1 1යි ඍණයි ධන 1යි. b වල දෙවරක් 1 2යි ධනයි ඍණයි. ඊට පස්සේ දැන් කොහොමද සුළු කරන්නේ? ඊට පස්සේ මේක සුළු කිරීමේදී අපිට කොහොමද අපි ගන්න? මුලින්ම ගන්න 5 2 සමානයි 25යි. 5 2 25යි. 5 2 25යි. ඊළඟට 1 8 x 4 ගුණ කිරීමේ 1 8 b 2 මෙතන එනවා 25 සරක් 25යි 25යි a. මෙතන එනවා x4 b2 මොන එනවා. දැන් තවරක් බලන්න x4 b2 බලමු අපි නැවත වරක් දෙවරක් 2 4යි ඍණ 4යි. ඊළඟට පුතේ එනවා හරි එක් වරක් 1 1යි ධන 1යි දෙවරක් 1 2යි ඍණ 2යි. සුළු කරාම a 8 b 2 කොහොම එනවා. අපිට එන්න ඔය ආකාරයෙන් අපිට සුළු කිරීම කරන්න පුළුවන්. හරි. දැන් පුතේ අපි මේකේ විශේෂ අවස්ථා කීපයක් බලනවා ගණන් පහ ඔබට තේරුණා. දැන් අපි බලමු 6 වෙනි ගාන. මෙන්න මෙවැනි අවස්ථාවක් වෙන්න පුළුවන්. අපිට මේ p වල 3න් 1 ඊළඟට a වල 3න් 2 ඊළඟට m වල 4 බෙදීම 5 මේක අපිට මූල ලක්ෂණ සහිතව ලියන්න කියනවා. මේ ගණන් තුනම මූල ලක්ෂණ සහිතව ලියන්න. සහිතව ලියන්න කියලා අපිට කිව්වොත් මේක අපිට ලියන්න පුළුවන් මේ මූල ලක්ෂණ තුන කියන එක මෙතනට දාලා අපිට එහෙම ලියන්න පුළුවන්. මේක ලියන්න පුළුවන් a වල 3න් 1 මේක දෙවෙනි බලයෙන් කොහොමද තිබුණේ? ඕක තමයි ඔහොම සුළු වුණාමයි මෙහෙම එන්නේ. එක් වරක් 2 2 මේ 3 වැඩි වෙන්නේ නැහැ. 3න් 1 වැඩි කිරීම 2 කියන්නේ 3න් 2. ළමයි හිතනවා මේ දෙකත් වැඩි නෑ. ඒ දෙක වැඩි වෙන්නේ නැහැ පුතේ. මේ ලවය මේ පූර්ණ සංඛ්‍යාවෙන් වැඩි වෙනවා. එතකොට මේක අපිට ලියන්න පුළුවන් මූල 3 a එහෙම වර්ගයේ වශයෙන්. මෙයාව ලියන්න පුළුවන්. අපිට මෙතන ලියන්න පුළුවන් m වල 5න් 1 4. එතකොට අපිට ලියන්න පුළුවන් මූල 4 තියෙනවා 5 තියෙනවා m මේක 4. මොම ලියන්න පුළුවන්. එතකොට ඔය අපිට කොහොම ලියන්න පුළුවන්. ඒත් අපිට තව විදිහකට ලියන්න බෑද? හරි. මේක තව විදිහකට ලියන්න බෑද? පුළුවන්. තව මේක තව මෙන්න මේක තව විදිහකට පුළුවන්. ඔයාලට පුළුවන් වුණා a වල 2 මේක 3න් 1 කියලා ලියන්න.
ඒත් වැඩි කරාම 3න් 2 එනවනේ. බත් වැරදි නෑනේ දෙවරක් එක දෙකයි. එතකොට පුතේ ඔයාට එනවා මෙහිම ඒ වල 2 මෙතන 3. කොහොම ලියන්න පුළුවන්. අපි තේරුම් ගන්න ඕන අපිට උවමනා විදියට මේව ලියා ගන්න. ගැටලුවේ ස්වභාවයට ගැලපෙන ලියන්න පුළුවන්. ඒතර මෙතනත් එහෙම ලියන්න බෑද? පුළුවන්. m වල 4 වාරයක් 5න් 1. හරි. එහෙමනම් එතකොට m වල 4 මුළු 5ක් කොහොම ලියන්න පුළුවන්. එහෙනම් අපිට මේ ගැටලුව මෙන්න මේ ආකාර දෙකටම ඉදිරිපත් කරන්න පුළුවන්. මේ ආකාරයෙන් ඉදිරිපත් කරන්නත් පුළුවන්, මෙහෙමත් පුළුවන්. මේ ආකාරයෙන් ඉදිරිපත් කරන්න පුළුවන්, මෙහෙමත් පුළුවන්. ඒ කියන්නේ ඇත්තටම අපිට දැන් මෙන්න මෙහෙම අවස්ථාවක් ආවා. දැන් අපිට උමනා වෙන අවස්ථා තියෙනවා. හරි? අපිට උමනා වෙන අවස්ථා තියෙනවා. මෙන්න මෙවැනි අවස්ථාවක් ආවා. මොනවාද අවස්ථා? අපි හිතනවා මෙන්න. දැන් ඔයා දන්නවා මෙන්න ඒ වල දෙක ගුණ කිරීම ඒ වල 3 තිබුණොත් ඔයා ඒ වල 5 ලියලා. හරි. b වල දෙක ගුණ කිරීම b වල x තිබුණොත් b වල 2 ධන x කියලා ලියනවා. ඔයාට මේ a වල 5 කොටස් කරන්න පුළුවන් විවිධ විදියට. මෙන්න ඔයාට දක්වන්න පුළුවන් මෙයාව a වල 4 ගුණ කිරීම a වල 1 ඒත් a වල 5 a වල බිඳුව වැඩි කිරීම a වල 5 ඒත් සුළු කරාම ඉන්නේ මොකක්ද a වල 5 හරි මේ විදිහට අපිට වෙන් කර කර ලියන්න පුළුවන් 2 3 5 මේ විදිහට අපිට මේ 4 1 5ම ලියන්න පුළුවන්. දැන් මේක බලන්න. b වල 2 ධන x. මට ඕන නම් මෙයාව ලියන්න පුළුවන් මට උවමනා නම්. හරි. දැන් මෙහෙම අපිට මේක මේ විදිහට අපිට නොදී මේක මෙහෙම දෙනවා. යම් විදිහකින් දෙනවා යාට m වල 3 ධන x. මට ලියන්න පුළුවන් m3 ගුණ කිරීම mx කියලා. එහෙම ලියන්න පුළුවන්. mx කියලා. ඔයාලට එහෙම ලියතේ. දැන් අපිට යම් විදියකින් ඔයාලට මෙහෙම ගැටලුවක් තියෙනවා. ඔයාලට සංඛ්‍යාන විද්‍යාවේ හම්බ වෙනවා. මෙහෙම. ඔයාලට හම්බ වෙනවා ලැම්ඩා a ධන 1 කොහොම තියෙනවා. විදීම හරි. මේක 4 මෙතන තියෙනවා ලැම්ඩා a ලැම්ඩා a කියලා තියෙනවා. දැන් මේක සුළු කරමින් මෙන්න මේ අවස්ථාව හොඳට බලන්න. ඊට මේක මෙහෙම ලියන්න පුළුවන්. ලැම්ඩා a ගුණ කිරීම ලැම්ඩා 4. බෙදීම ලැම්ඩා a. මෙයාට මෙයා සුළු වෙනවා. එතකොට උත්තරේ ලැම්ඩා 4. මොකද මේ දර්ශක නීතිය අනුව මේ දෙකේ එකතුව මේ විදිහට අපිට දක්වන්න පුළුවන්. මොකද දැන් අපි මෙහෙම ගත්තොත් එහෙනම් හරි තව විදිහට ගත්තොත් එහෙනම් අපිට ගන්න පුළුවන් සමහර අවස්ථා තුන ඊට බල එන 3 ධන x හරි මෙතන එනවා ඊට බල x එතන මේකේ තේරුම ඊට බල ඍණ 3 ගුණ කිරීම ඊට බල x. මොකද පාද සමාන නිසා එකතු වෙලා මේ ඇවිල්ලා තියෙනවා. එතකොට ඊට බල x. මෙයාට මෙයා කැපුණා ඊට බල ඍණ 3. ඔන්න තමයි තියෙන නිසා දර්ශක අවස්ථා තියෙනවා. අපිට ඒක හසුරව ගන්න ඕන. අපිට ඕන විදියට. මෙහෙම ලියන්න පුළුවන් කියලා දැනගෙන තියෙන්න ඕන. නැවත බලන්න මේක මේ විදිහට කොටස් වලට වෙන් කර කර ලියන්න පුළුවන්. ඒක ඔයා දැනගන්න ඕන. මේකත් එහෙම. වෙන් කරලා ලියන්න පුළුවන්. දැන් මේ වෙන්නේ අවස්ථාවක් පුළුවන් මෙහෙම ලියන්න. මෙහෙම තියෙන අවස්ථාව මෙහෙම ලියන්න පුළුවන්. ඔයාලට ඒක අවබෝධය පැහැදිලිවම තියෙන්න ඕන. හරි. එහෙමනම් අපි බලමු දැන් පොඩ්ඩක් අපි ඉදිරියට යමු. මේ දර්ශකවල තියෙනවා සුළු කිරීම් කීපයක් අපි බලමු. 8 වෙනි එක වශයෙන් අපි ඒක බලමු. මෙන්න මෙහෙම අවස්ථා අපිට තියෙනවා. මූල ඔහොම ඇවිල්ලා
මේ විදිහේ මූලය ඇවිල්ලා 81 මෙතන 3 මෙතන 4 තියෙනවා. එතකොට මේක සුළු කරන්නේ කොහොමද? x වෙන 3 6 වෙන 1 තියෙනවා. ඊළඟට මෙහෙම 3 8 තියෙනවා. ඉස්සර පුතේ 80 කොහොම තියෙනවා නම් ඔයා මේක ලියන්න පුළුවන් 4න් 1 වෙනි දර්ශකය. මේ 4 කියන එකෙන් මේ 81 ලියන්න පුළුවන් වෙනවා. එනවා ඉස්සර බලනවා 2 ඒවා 4යි. දෙවරක් 2 4යි 8යි 16යි නේ. 3 ඒවා 4යි. 3 වරක් 3 9යි 9 වරක් 3 27යි 27 වරක් 3 81යි. එහෙනම් 3 4 4න් 1. 4ට 4 බලයක බලයක් ගුණ වෙලානේ ගන්න. මේ දෙක ගුණ වෙනවා. උත්තරේ 3යි. මේ දෙන ගුණ වෙනවනේ. සුළු වෙනවා. ඒතර මෙතන x ඍණ 3 ගුණ කිරීම 6න් 1. ඒතර පුතේ මෙතන එනවා x ඍණ 3 බලයක බලයක්. එතකොට x වල 3 ඒවා 2යි. x වල ඉන්නේ එක් වරක් එක ඍණ භාගය. මේක ලියන්න පුළුවන් ඔයාලට x වල ධන භාගය වශයෙන්. මෙතන 8 3න් 1. එතකොට 2 3 3න් 1. දර්ශක නීතිය අනුව මේ දෙක සුළු වෙනවා. උත්තරේ 2යි. දැන් අපි මෙන්න මෙවැනි අවස්ථාවක් බලමු. 27 125 මූල තුනම තියෙනවා. එතකොට 27 3න් 1 වශයෙන් මට ගන්න පුළුවන්. 125 3න් 1 වශයෙන් ගන්න පුළුවන්. ඒතර 27 3න් 1 මේ තුනේ පාදයට තුනේ 3ක් කියන විදිහට මෙයා ලිව්වොත් යම් පාදයකට 3 ලියන්න වෙනවා. 3න් 1 125 ගත්තොත් 5 අරක් පහ 25 25 අරක් පහ 125. පහේ 3 එන්නේ. දැන් මෙතන මොනවද වෙන්නේ? 3 වැඩි කිරීම 3න් 1. පහේ 3 වැඩි කිරීම 3න් 1. 3ට 3 කැපෙනවා 3ට 3 කැපෙනවා 5න් 3. උත්තරේ අපිට ලැබෙනවා මෙන්න මේ ආකාරයෙන්. මෙන්න 8 මේ විදියට අපිට උත්තර අපිට ලැබෙනවා. මෙන්න මේ දැනුම අපිට ඉදිරියට යන්න අවශ්‍ය කරනවා. ඒතර ඔයා තේරුම් ගන්න ඕන මේ දර්ශකයට ගැලපෙන මේ අගය දෙනවා. එහෙම නොදුන්නොත් අපි තුන් මෙහෙම 50 4වන මූල 50 4න් 1. මේකේ තමයි අපි ලඝු භාවිතා කරලා සුළු කරන්නේ. මොකද 50 4 දර්ශකයක් විතර 50 ලියන්න බෑ. 2 ඒවා 4 බැලුවා 3 ඒවා 5 ඒවා 4 ඒවා 6 ඒවා බැලුවත් මේ උත්තරේ එන්නේ නැහැ. දැන් තව විශේෂ තියෙනවා දර්ශක සම්බන්ධ වෙන දර්ශක සමීකරණ. ඒ කියන්නේ දර්ශක සහිත සමීකරණ. මම 9 වෙනි එක වශයෙන් ඒක ලියනවා. දර්ශක සම්බන්ධ සමීකරණ. අපි ගත්තොත් පුතේ පළවෙනි එක 2x මෙහිම 8 ආව. මේක සුළු කරාම මේකේ තේරුම 2x 8ත් ලියනවා දෙකේ පාදේ. 2 3. මේ පාද දෙක සමාන නිසා x සමානයි 3යි කියලා අපිට ගන්න පුළුවන්. දෙකේ පීරිම 1 සමානයි 32. එහෙනම් මම 32 දෙකේ පාදෙන් ලියනවා. 32 දෙකෙන් බෙදන්න. දෙවරක් 16යි, දෙවරක් 8යි, දෙවරක් 4යි, දෙවරක් 2යි, දෙවරක් 1යි. ඔක්කොම 1 2 3 4 5. දෙකේ 5. එතකොට යට එනවා පාද දෙක සමානයි, පීරිම 1 සමානයි 5යි.
p සමානයි 6. 3 තුන්වෙනි එක. එයාට 3x ගුණ කිරීම එයාට එනවා 9 සමානයි 27. එහෙනම් මේක 3 දර්ශකයක් විදිහට ලිව්වා. 9 3 2 මෙතන 3 3. එහෙනම් 3 පාද සමාන නිසා මෙයා එකතු වෙනවා. x ධන 2 සමානයි 3 3. මේ දෙක සමාන නිසා x ධන 2 සමානයි 3යි x සමානයි 3 ඍණ 2 උත්තරේ 1. තව චුට්ටක් ඒක ඉදිරියට ගියොත් එහෙම මේ වගේ ගණන් මේ වගේ 5 25 y ගුණ කිරීම 125 සමානයි 1. දැන් මේක ලියන්න පුළුවන් පාදය තමයි 5. 5 2 y ගුණ කිරීම 125 5 3. එක ලියන්න පුළුවන් 5 බිඳුව. ඔක්කොම 5 පාදෙට තියෙනවනේ. දැන් මෙතන 5 2y 5 3 5 බිඳුව. ඒත් 5 පාදයට 2y ධන 3 සමානයි 5 බිඳුව. පාද දෙක සමානනේ. එහෙනම් 2y ධන 3 සමානයි බිඳුව. 2y සමානයි ඍණ 3. y සමානයි ඍණ 1.5. ඍණ 3 දෙකට බෙදුවම ඍණ 1.5. එහෙනම් මේ තියෙන 1 මේ 2 3 4. මෙන්න මේ ගණන් හතර හොඳට අධ්‍යයනය කරන්න. මොකක්ද අපි කරේ? මේ ගණන් හතරෙම අපි කරේ පාද දීලා තියෙන මේ සෙවීමට තියෙන අඥාත පදේ නොදන්නා පදේ නොදන්නා වේගීය පදේ සෙවීම අපි යනකොට ඒක බලයට නම් වල තියෙන මේ ඉලක්කමට ලිව්වා. x බලන 2. මෙතන තියෙන පීරින එකට බලයට නම් වල තියෙන 2. මෙතන x බලයට නම් වල තියෙන 3. මෙතන බලයට නම් වල තියෙන 5. මේ තියෙන පාදයෙන් ලියලා අපි සාමාන්‍ය සුදිට සුළු කරා. මේක බලමු පස්වෙනි ගාන මෙන්න මේ වගේ එකක් ආවොත් මොකද කරන්න කියලා. මේකේ පස්වෙනි ගාන. මෙන්න මෙවැනි අවස්ථාවක් ආවොත් මොකද කරන්නේ? එයාට කියනවා මෙහෙම. x වල දෙක 49. x වල දෙක 49. දැන් මෙතෙන්දී අපි කරන්නේ පුතේ x වල දෙක මෙයත් ලියනවා දෙකේ පාදයක්. ඒ දෙක. දැන් දෙකට දෙක සමාන බැවින් x සමානයි 7 කියලා ගන්න පුළුවන්. ඒත් මේ දෙන්න සමානයි කියලා ගන්න පුළුවන්. ඒත් මේක සෙල්ල දර්ශකයේ වශයෙන් තිබුණේ නොදන්නා පදේ. මෙතන එහෙම නෙමෙයි පාදයට නොදන්නා පදේ තිබුණා. මේ විදිහට අපිට අරගන්න පුළුවන්. ඒත් මේ දර්ශක මා කියා දුන්න මේ දර්ශක දැනුම ඔයාලට වැදගත් වෙනවා. ඉදිරි පාඩම් වලට සංඛ්‍යාන විද්‍යාවේ තියෙන විවිධ පාඩම් වලට වැදගත් වෙනවා. දැන් අපි මේක චුට්ටක් අපි තව ඉස්සරහට යමු. දැන් අපි බලමු ලඝු ගණක කියන එක. මේක තමයි වාට තම වැදගත් වෙන්නේ. දැන් පුතේ අපිට මෙහෙම ගත්තොත් එහෙම සංඛ්‍යාවක්. ඒ කියන්නේ මෙන්න 125 කියන සංඛ්‍යාව තව සංඛ්‍යාවක දර්ශකයක් විදිහට ලියලා මෙහිම ලියන්න පුළුවන්. මෙහිම ලියන්න. අපි මේක ලියනවා 5 පාදයට 125 ලඝු ගණකය 5 පාදයට 125 ලඝු ගණකය 3යි කියලා අපි ලියනවා. 5 පාදයට 125 ලඝු ගණකය 3යි. මේක අපිට කෙටි කරලා ලියන්න පුළුවන් ලඝු 5 පාදයට 125 සමානයි 3. මොනවම ලියන්න පුළුවන්. 5 පාදයට 125 සමානයි 3.
ඔය ආකාරයෙන් ලියන්න පුළුවන්. මේක අපි මෙහෙම නැත්තම් ලියන්න පුළුවන් log 5 125 සමානයි 3. එතකොට කිසියම් සංඛ්‍යාවක් තව සංඛ්‍යාවක බලයක් වශයෙන් ලියනකොට බලය තමයි ඒකේ ලෞගණිකයේ වශයෙන් එන්නේ. සංඛ්‍යාව ඒ බලයට නම් සංඛ්‍යාව 5 තමයි පාදය. කොහොම ලියන්න පුළුවන්. අපි ගත්තොත් එහෙම දැන් මෙහෙම 100 10 2 මෙයා ලියන්න පුළුවන් ලඝු 10 පාදයට 100 සමානයි 2යි. මේක ලියන්න පුළුවන් log 10 පාදයේ 100 සමානයි 2යි. හැබැයි පුතේ මෙතන විශේෂත්වයක් මම ඔයාලට කියලා දෙනවා. මෙයාව මෙන්න මේ අවස්ථාව ඔයාලට ලියන්න පුළුවන් තව විදියට. 10 පාදයේ පමණක් ලියන්න පුළුවන් LG 100 සමානයි 2. පාදේ නොලියන්න. 10 පාදයේ විතරක් ලියන්න පුළුවන් පාදේ නොලියන්න. LG කියන එකකින් අදහස් කරන්නේ 10 පාද කියන එක. මෙලෙස ලියන්න පුළුවන්. ඒකට යම් තැනක ඕනෑම තැනක log කියන LOG නැතු LG තිබුණොත් ඒක 10 පාද. එතකොට මේ ලෞගණක සම්බන්ධව පුතේ අපි මෙහිම අපි යනකොට ඒක දැනගන්න ඕන මූලික කාරණා ටිකක් තියෙනවා. ලඝු සම්බන්ධ. මොනවාද මූලික කාරණා? මෙන්න මෙහිම ලඝු වල ගුණිතයක ලඝු. ගුණිතයක ලඝු වල හැසිරීම. ගුණිතය ගත්තොත් එහෙම ඒ ගුණ කිරීම m මේකේ පාදේ මම ගන්නවා LG 10 පාදේ. මෙයා සමාන වෙනවා LGA ධන LG m. ගුණිතයක ලඝු කියන්නේ එකතුවක්. මේක සුළු කිරීමේදී ඔයාලට එන්නේ මෙන්න මේ විදියට. LG 10 ධන LG 3 ධන LG 2. එතන මේක ඔයා පිළිතුර වශයෙන් ඔයාලට ලියනවා මෙහෙම. LG මෙයා එන්න නම් මෙයා තිබුණේ කොහොමද? 10 ගුණ කිරීම 3 ගුණ කිරීම 2. LG 10 වරක් 3 32ක් 60යි. ඔන්නෝම තිබුණ නිසා තමයි මේ විදිහට තිබුණ නිසා තමයි ඔයා මේක මේ විදිහට ලිව්වේ. ඒතර මේකේ මූලික වශයෙන් නීතියක් වශයෙන් අපි භාවිතා කරන්නේ මෙන්න මෙයා. මෙන්න මෙයා භාවිතා වෙනවා. ගුණිතයක ලඝු. ඊළඟට අපිට තියෙන පුතේ දෙක ලබ් බෙදීමක ලඝු. ලබ්ධියක කියලාත් අපි කියනවා බෙදීමක ලඝු. ඒතර බෙදීමක ලඝු කිව්වම මෙන්න මේ වගේ. ඒ බෙදීමෙන් ඒකේ ලඝු සමාන වෙනවා ලවයෙන් හරය අඩු කරනවා. ලවයේ ලඝු වලින් හරය ලඝු අඩු කරනවා. අපි ගැටලුවකට අවතීර්ණ වුණාම LG 20 ධන LG 13 ඍණ LG 5 ඍණ LG 13. එතන මේකේදී ඔයා කරන්නේ LG මේ ධන නිසා 20 13න් ගුණ කරලා මේ බෙදීම ඍණ අවස්ථාව බෙදීමට යොදා ගන්න. 5 13. එතකොට මේක ලියනකොට ගුණ කිරීම ලියවෙනවා. එතකොට අපි මේක සුළු කරාම LG 13 13 කැපෙනවා 5 4යි. උත්තරේ LG 4. කොහොම එන්නේ? මෙන්න මේ සංකල්පය හොඳට මතක තබා ගන්න ඕන. ඔයාලට හොඳට මතක තබා ගන්න ඕන. මම පොදුවේ දැන් ඒකට මම ඔයාලට වෙන තව මේකේ අපිට තියෙන මෙවැනි අවස්ථා මෙහිම. හරි? අපි ගත්තොත් එහෙම මෙන්න මෙහිම අවස්ථාවක්. බලයක ලඝු. බලය කියලා කියන්නේ මෙන්න මෙහෙම. ඒවල
n තියෙනවා. ඕකේ LG. මෙයා ලියන්න පුළුවන් n වාරයක් LG A කියලා ලියන්න පුළුවන්. n වාරයක් LG. අපි ගැටලුවක් වශයෙන් අපි ඒක බැලුවොත් එහෙම අපිට පුතේ ඒක ලියන්න පුළුවන් අපි ගැටලුවක් වශයෙන් බැලුවොත් මෙන්න මෙවැනි අවස්ථාවක්. ඔයාලට උදා වෙනවා 4 3 LG 4 3. ඔයාලට ලියන්න පුළුවන් මේක මේ දර්ශකයේ මෙතනට අරන් 3යි LG 4. එහෙම ලියන්න පුළුවන්. ඒත් එහෙම ලියන්න පුළුවන් උනේ ඔයාට මෙන්න මේ තියරි එක අනුව. එන්න මෙයාව හැම විටම ලඟවලදී මෙන්න මේ විදිහට ඓක්‍ය ගුණිතය වශයෙන් අන්තරය බෙදීම වශයෙන් මෙන්න බලයක බලය යෙදෙන විදිහ මේ ආකාරයෙන් අපි ලබා ගන්නවා. ඒතර මෙන්න මේ සියල්ලම මම මූලික කළවට ගැටලුවක් ඉදිරිපත් කරොත් මේකක් සම්බන්ධ වෙන ගැටලුවක් ගත්තොත් භාගයයි LG හරි 4 ධන LG 12 ඍණ LG 5. එතකොට මේකේ ඔයා ලියනකොට ලියන්නේ LG ලියනවා මේ ධන නිසා උඩට එන්නේ 4 2 භාගය ගුණ කිරීම 12 බෙදීම 5. ඒතර 2 2 2 2 කැපුණා. 4 කියන්නේ 2 2 2 2 කැපුණා. හරි. එතකොට LG 4 කියලා කියන්නේ පුතේ මෙන්න මෙහෙම නෙන්නේ මේක. මේ තියෙන්නේ. 2 2 කැපෙනවා. 2 2 නෙන්නේ. 2 2 කැපෙනවා. ඊට මෙතන 2 එනවා. 12 එනවා. 5 එනවා. අවසන් උත්තරේ එනවා LG 24 බෙදීම 5. ලඝු පොතේ මේව හොයන්න පුළුවන්. ඒතර මෙන්න මේ අවස්ථා තුන ඉතාම වැදගත් වෙනවා. ඔයාලට ගැටලු හදන්න. හරි. ඊට අමතරව ඔයා දැනගන්න ඕන මූලික කරුණු ටිකක් තියෙනවා. දැන් බලමු මේ මූලික කරුණු. ඒ තමයි මේ හතරවෙනි අවස්ථාව. මූලික දැනගන්න ඕනේ කරුණු. මෙන්න මේ අවස්ථාව බලන්න. ඔයාලට දෙනවා LG 10 10. මෙයා ඉම පාදයෙන්ම මෙයාව ලියන්න පුළුවන් නම් පළවෙනි එක මම මේ ගත්තේ. ඔයා මෙහෙම තන දෙක LG 5 125. LG හරි 4 256. මෙයා හොඳට බලන්න මේක 10 පාදෙන් ලියන්න පුළුවන්ද කියලා. LG 10 පාදෙන් ලියන්න පුළුවන්. 10 3. දැන් තුනේ ඉලක්කම ඉස්සරහට ගන්න පුළුවන්. මොකද 10 වරක් 10 100යි 100 10 10. තුන වාරයක් LG 10 10. තුන වැඩි කිරීම එක උත්තරේ 3යි. මොකද මේ සම්පාදය සමාන නම් දර්ශකය පාදයට අදාළව සංඛ්‍යාවේ ලඝු අගේ එකයි. මේ අගේ එකයි. ඒතර මේක ලියන්න පුළුවන්. LG 5 125 5 3. තුනේ ඉලක්ක මෙතනට ගත්ත LG 5 5 3 වැඩි කිරීම එක උත්තරේ 3යි. මෙයා ලියන්න පුළුවන් 256 LG 4 පාද. මෙතනදී පුතේ අපි පාදේ ලියනකොට ලොග් කියන වචනේ එනවා. මෙතනත් අපි ලොග් කියන වචනේ එනවා. පාදේ වෙනස් වෙනකොට ලොග් එන්නම ඕන. LG එන්න බෑ. LG ආවොත් විතරයි 10 එන්නේ. ඒතර මෙතන අපිට ලොග් කියන වචනේ එන්නම ඕන. ඒ වර්ධ කරන්න එපා. ලොග් මොහොම එන්න ඕනේ පුතේ. ඒතර මෙතන 4 256 බදුව 4 වරක් 4 16යි 64යි 256. 4 4. මෙයා මෙතනට එනවා. 4යි ලොග්
4 ඒ කියන්නේ 4 වැඩි කිරීම 1 උත්තරේ 4. මෙතන log ගේනවා මෙතන log ගේනවා. මොකද LG දාන්න පුළුවන් 10 පාදයට පමණමයි. ඒත් අපිට LG ලියන්න බෑ. මෙන්න මේ මූලික කරුණු ඉතා වැදගත්. මේකදී මූලික කරුණු දෙකක් ඔයාට වැදගත් වුණා. මොකද මූලික කරුණු 4 මූලික කරුණු වශයෙන් වැදගත් වුණේ යම් සංඛ්‍යාවක LG 10 ආවොත් උත්තරේ 1යි කියලා ගන්න පුළුවන්. log 4 ආවොත් 1යි. log a වල a ආවොත් උත්තරේ 1යි. මොම ගන්න පුළුවන්. ඒ කියන්නේ පාදය මේ සංඛ්‍යාව. පාදයට සමාන සංඛ්‍යාවක ලඝු ගණකේ 1යි. පාදයට සමාන සංඛ්‍යාවක ලඝු ගණකේ 1යි. ඊළඟ පබ ඔයාලට මම කියලා දෙන ඊළඟ අවස්ථාව තමයි 5. මූලික කර්ම යටතේ මේක පළමුව දේ. ඊළඟ දේ තමයි මූලික කර්ම වශයෙන් මම කියලා දෙනවා. අපි හිතමු මෙහෙම. ඔයා දන්නවා 5 බිංදුව කියන්නේ 1යි. මේක දර්ශක වශයෙන් ලියුවොත් දැන් අපි හිතමු 4 3 සමානයි 64. මේක ලඝු වශයෙන් ලියන්නේ log 4 පාදයේ 64 සමානයි 3. කොහොමද ලියන්නේ? 4 පාදයේ 64 සමානයි 3. මේක ලියන්නේ log හරි 5 පාදයේ. හරි. එක සමානයි බිඳුවයි. මොකද 5 බිඳුව 1 එනවා. එතකොට log 5 පාදයේ 1 සමානයි බිඳුවයි. දැන් මෙතන ගත්තේ log 4 පාදයේ 64 සමානයි. ඒකේ දර්ශකය ආවේ 3ට. 4 පාදයේ 64 සමානයි දර්ශකය තමයි ලඝු ගණකයට එන්නේ. එහෙනම් ඔයාට ගන්න පුළුවන් සංකල්පයක් තමයි ඕනෑම පාදයකට බිඳුවේ ලඝු ගණකයට. ඒ කියන්නේ ශූන්‍ය. ශූන්‍යයේ ලඝු ගණකේ 1යි. ඕනෑම පාදයකට එකේ ලඝු ගණකය. ඕනෑම පාදයකට එකේ ලඝු ගණකය ශූන්‍ය වෙනවා. ඒ කියන්නේ පුතේ මෙහෙම. අපි ගත්තොත් එහෙම log 4 පාදයේ 1 සමානයි බිඳුව. log 9 පාදයේ 1 සමානයි බිඳුව. log x පාදයේ 1 සමානයි බිඳුව. මේක ඔයා මතක තබා ගන්න ඕනේ කාරණා. හරි? මේක ඊටම වැදගත් කාරණාවක්. කියලා උගණකේ බිඳුව. හරි. දැන් අපි බලමු පස්වෙනි එක. මේක මට කියලා දෙන්න තියෙන්නේ මේකමයි. දැන් උනාට එනවා log 2 පාදයේ 32 සමානයි x කියලා එකක් එනවා. පළවෙනි එක. log 5 පාදයේ x සමානයි 3 කියලා එනවා. දෙවෙනි එක. log x පාදයට 81 සමානයි 4 කියලා එනවා. මේ ගණන් මේ ගැටලු තුනේම අහන්නේ x හොයන්න. අපිට පොත් කොහේ හරි තැනකම අවස්ථාවක් එනවා. එතකොට පුතේ අපි කරන්නේ මෙතන මෙහෙම. අපි අරගන්නවා දැන් ගාන සුළු කරන්න ඕනේ අපි. සුළු කරන්නේ කොහොමද? මෙහෙමයි සුළු කරන්නේ. මේකේ අපි මෙන්න මේ දෙකේ පාදේ බලය වශයෙන් ලිව්වම 32ට සමාන වෙනවා. 2x සමානයි 32ට. ඒ කියන්නේ මොකද්ද? මම අඩු ගන්න උදාහරණයක් ගන්න. 49 සමානයි 7 2. හරි. එහෙනම් log 7 පාදයට 49 සමානයි 2. ඒ කියන්නේ
මේක ලඝු භාවිතයෙන් ලියනකොට ලියන්නේ කොහොමද? ඔය විදිහට ලියන්නේ. එතකොට log 47 පාද 49 සමානයි 2යි. එතකොට 7 2 සමානයි 49. එහෙනම් 2x සමානයි 32. එහෙනම් 2x 32 ලියන්න පුළුවන් 2 පාදයට 5. එහෙනම් x සමානයි 5යි. උත්තරේ ඔකයි. දෙවෙනි එක. 5 3 සමාන x. x සමානයි 5 3 සමාන x. එහෙනම් 5 3 කියන්නේ 5 හරක් 25යි 125. 125 සමානයි x. ඔකයි උත්තරේ. තුන්වෙනි එක. x වල 4. x වල 4 සමානයි 81යි. 81 එනවා 3 වරක් 3 9යි 9 වරක් 3 27යි 24 3 81යි. 3 බල 4. එහෙනම් x සමානයි 3යි. හරි? දර්ශක සමාන නිසා බාධක මේ දෙක සමාන විය යුතුයි. එහෙනම් මෙන්න මේ අවස්ථාවල් ටික ඔයාගේ මතක රඳවාගෙන තබාගත යුතුයි. මේව මෙලෙස මේන්නේ නැහැ විවිධ අවස්ථාවල යෙදීම් වලට එනවා. ඒකට දර්ශක හා ලඝු වල මූලික කොටස් ටික දැන් තමයි මම කරුවේ. ඒතර මේ පාඩමේ මම බලාපොරොත්තු වෙන ඔයාලට මූලික දැනුමක් දෙන්න. ඒ කියන්නේ ඔයාලට ලඝු පාඩම සම්පූර්ණයෙන්ම කියා දීමටත් දර්ශක පාඩම මූලිකව සම්පූර්ණයෙන් කියා දීමටත් නෙමෙයි. ඔයාලට මේකේ පදනමක් ලබා ගන්න තමයි මම මේ කියලා දුන්නේ. ඒතර මේ දැනුම, මේ පදනම, මේ ෆවුන්ඩේෂන් එක ඔයාලට වැදගත් වෙනවා ඉස්සරහට. ඉස්සරහ සංඛ්‍යානේ පාඩම් වලදී යෙදීම් වලදී භාවිතා කරන්න. එහෙනම් මේ ලඝු වල සුළු කිරීම, ලඝු වගු භාවිතා කළ සුළු කිරීම මම තව වීඩියෝ එකකින් ඔබව හමු වෙනවා. මේ වීඩියෝ එකේදී ඔබට ඒ කොටස් ටික කියලා දීමට මම බලාපොරොත්තු වෙනවා. එහෙමනම් ආයිබෝවන්.